හරි අයබෝවන් අද පාඩම adverbs පෙරලා ගන්න grade 6 grade 7 textbook එකේ පිටුව 78 turn to page number 78 in your textbook. හරි adverbs කියන්නේ මොනවද? adverbs කියන්නේ ක්‍රියා විශේෂණ. ක්‍රියා විශේෂණ කියන්නේ ඔයගොල්ලෝ සිංහලෙන් ඉගෙන තියෙනවා. ක්‍රියා විශේෂණ වලින් වෙන්නේ මොකද්ද? ක්‍රියා විශේෂණ වලින් ක්‍රියාපදයක් විස්තර කරනවා. නාම විශේෂණයකින් නාම පදයක් විස්තර කරනවා. ක්‍රියා විශේෂණයකින් නම් ක්‍රියාපදයක් විස්තර කරනවා. හරි. සරල උදාහරණයක් ගමු. ඔහු වේගයෙන් දුවයි. ඔහු වේගයෙන් දුවයි. ඔහු තමයි කර්තෘ, දුවයි තමයි ක්‍රියාපදේ. දුවන්නේ කොහොමද වේගයෙන්? එතකොට දුවයි තමයි ක්‍රියාපදේ, වේගයෙන් තමයි ක්‍රියා විශේෂණය. දුවන්නේ කොහොමද කියලා විස්තර කරනවා. කොහොමද දුවන්නේ වේගයෙන්. එතකොට වේගයෙන් කියන ක්‍රියා විශේෂණයෙන් දුවන ආකාරය විස්තර කරනවා. හරි. ඒක ඉංග්‍රීසි වලින් කිව්වොත් he runs fast. ඔහු දුවයි වේගයෙන්. මෙතනදී fast කියන ක්‍රියා විශේෂණය ආවේ verb එකට පස්සේ. runs කියන දුවන්නේ කොහොමද? fast. How he runs? fast. He runs fast. එතකොට fast කියන adverb එකකින් runs කියන verb එක විස්තර කරනවා. ක්‍රියා විශේෂණයකට adverb කියලා කියනවා. ක්‍රියාපදේ verb. runs fast කියන adverb එකකින් runs කියන verb එක විස්තර කරනවා. How he runs? He runs fast. හරි. ග්‍රැමර් පොතේ මාතෘකාව ලියාගෙන adverbs කියලා. ග්‍රැමර් පොතේ මාතෘකාව ලියාගෙන adverbs කියලා. හරි. සිංහල ලියාගෙන ක්‍රියා විශේෂණ කියලා. සිංහල ලියාගෙන ක්‍රියා විශේෂණ කියලා. හරි. ඒ අර්ථය ලියා ගන්න මෙන්න මේක. Adverbs modify / describe verbs. Adverbs modify / describe verbs. හරි. ඒක සිංහල තේරුම ලියා ගන්න. Adverbs ඒ කියන්නේ ක්‍රියා විශේෂණ. modify කියන්නේ මොකද්ද? modify කියන්නේ වෙනස් කරනවා. එහෙම නැත්නම් අර්ථය තවත් වැඩි කරනවා. එහෙම නැත්නම් describe කියන්නේ විස්තර කරනවා. හරි adverbs වලින් මොනවද විස්තර කරන්නේ? එහෙම නැත්නම් අර්ථය වැඩි කරන්නේ නැත්නම් අර්ථය වෙනස් කරන්නේ මොනවද? verbs වල ක්‍රියාපද වල. මොනවා සිංහල තේරුම ලියා ගන්න. ක්‍රියාපද ක්‍රියා විශේෂණ මගින් ක්‍රියා විශේෂණ මගින් ක්‍රියාපද විස්තර කරයි. ක්‍රියා විශේෂණ මගින් ක්‍රියාපද විස්තර කරයි. හරි වරහයට ලියා ගන්න. ඇතැම් විට ක්‍රියා විශේෂණ මගින් ක්‍රියාපදවල අර්ථය වෙනස් කරයි. ක්‍රියාපදවල අර්ථය වෙනස් කරයි. කමා අර්ථය වැඩි දියුණු කරයි. සමහරවිට වෙනස් කරනවා, සමහරවිට අර්ථය වැඩි දියුණු කරනවා. කමා අර්ථය වැඩි දියුණු කරයි. හරි. ඊට පස්සේ ලියා ගන්න රුල කරලා they also modify. හරි modify කියන්නේ ඒත් වෙනස් කරනවා, අර්ථය වැඩි දියුණු කරනවා. adjective සමහර වෙලාවට දැන් සිංහලයේ අපි ඉගෙන ගන්නේ ක්‍රියා විශේෂණ වලින් ක්‍රියාපද විස්තර කරනවා අච්චරයි. කියන්නේ ක්‍රියා විශේෂණ වලින් විස්තර කරන්නේ ක්‍රියාපද විතරයි කියලා. හැබැයි ඉංග්‍රීසි වල ක්‍රියා විශේෂණ වලින් adverbs වලින් adjectives නාම විශේෂණ විස්තර වෙන අවස්ථා තියෙනවා. මම පස්සේ කියන්නම්. නාම විශේෂණත් විස්තර වෙන අවස්ථා තියෙනවා. ඒවා තව ඉස්සරහට grade 10 වගේ විදිහට ඉගෙන ගන්න තියෙනවා. ඊට අමතරව එක ක්‍රියා විශේෂණයකින් තවත් ක්‍රියා විශේෂණයක් විස්තර වෙන අවස්ථාවක් තියෙනවා. ඒ වගේ next හිතන්න එපා. තව ඉස්සරහට grade 10 වගේ විදිහට කියලා දෙනවා. හරි. සමහරවිට verb එකක් අරුණාම ප්‍රධාන වශයෙන් ක්‍රියා adverb එකක් විස්තර කරන්නේ verb එක. ඒ අරුණාම සමහරවිට adjective එකක් විස්තර වෙන අවස්ථාවක් තියෙනවා. adverb එකක් විස්තර වෙන අවස්ථාවක් තියෙනවා. හරි. මේක ලියන්න they also modify adjectives and adverbs. They also modify adjectives and adverbs. හරි. ඒ අර්ථය සිංහල ලියන සිංහල තේරුම they කිව්වෙ මෙතන ඒවා. ඔවුන් නෙමෙයි ඒවා. ඒ කියන්නේ ක්‍රියා විශේෂණ. ලියන ක්‍රියා විශේෂණ මගින් ඇතැම් විට
නාම විශේෂණ හෝ වෙනත් ක්‍රියා විශේෂණ විස්තර කරයි. දැන් ඉංග්‍රීසි වල තියෙන විවිධ ඇඩ්වර්බ්ස් වර්ග තියෙනවා. හරි, ප්‍රධාන වශයෙන් ඇඩ්වර්බ්ස් වර්ගීකරණය ක්ලාසිෆයි කරන්න පුළුවන් ප්‍රධාන පහකට. හරි, ඒ පහ තමයි මෙතනදී මම වෙනම ගන්නම්. ලියා ගන්න. පොඩි අනුමාත්‍රකාවක් types of adverbs. ඒ කිව්වේ adverbs types කියන්නේ වර්ගනේ. adverbs වර්ග. types of adverbs. ක්‍රියා විශේෂණ වර්ග. number 1 එකට අපි ගන්න පුළුවන් adverbs of manner. අනුමාත්‍රකාව දාලා ඉතින් number 1 කියලා ලියාගන්න adverbs of manner. manner කියන්නේ මොකක්ද? ආකාරය. ඒතර adverbs of manner කියලා මොකක්ද විස්තර වෙන්නේ? ක්‍රියාව සිදු වෙන ආකාරය. ක්‍රියාව වෙන්නේ කොහොමද කියලා විස්තර කරනවා. දැන් වේගයෙන් දුවයි. ක්‍රියාව වෙන්නේ කොහොමද? දුවන කියන ක්‍රියාව වෙන්නේ වේගයෙන්. දුවනවා කියන ක්‍රියාව වේගයෙන් එනවා. ඒ වගේ ක්‍රියාපදේ විස්තර කරනවා. ක්‍රියාපදේ සිදු වෙන ආකාරය විස්තර කරනවා adverbs of manner වලින්. හරි, සිංහල ලියා ගන්න. ඒ අර්ථේ ක්‍රියාව සිදුවන ආකාරය විස්තර කරයි. It describes how the action happens. හරි, ක්‍රියාව සිදුවන ආකාරය විස්තර කරයි. උදාහරණ බලන්න. She walks. විදිනවා. Slowly. විදිනවා semi. semi. එතකොට මෙතන walks තමයි verb එක, ක්‍රියාපදයේ ඇවිදිනවා. ඇවිදින්නේ කොහොමද? semi, slowly. slowly තමයි adverb එක, ක්‍රියා විශේෂණය. එතකොට slowly කියන adverb එකෙන් walks කියන ක්‍රියාපදයේ විස්තර කරනවා. හරි. විස්තර කරන්නේ මොකද්ද? ඇවිදින ආකාරය විස්තර කරනවා. ඇවිදින්නේ කොහොමද? semi. ඇවිදින ආකාරය, ඇවිදින manner එක විස්තර කරනවා. slowly කියන adverb එකෙන්. ඒ නිසා මේක adverbs of manner. how කියන ප්‍රශ්නයක් අහුවොත් how she walks. how කොහොමද කියලා අහුවොත් slowly කියලා උත්තරය එනවා. ඒ නිසා slowly කියන්නේ ක්‍රියාව සිදුවන ආකාරය විස්තර කරනවා. it describes how the verb and how the action happens. හරි. මේක ලියා ගන්න. මේ බෝඩ් එකේ තියෙන ඔක්කොම ලියා ගන්න. සිංහලයේ උදාහරණ දෙන්න සෙමින් ඇවිදි කොහොමද ඇවිදින්නේ? සෙමි. ඇවිදින ආකාරය විස්තර කරනවා. පොල් ලියා ගන්න. හරි. ඊළඟ වර්ගය තමයි number 2 adverbs of time. ලියගන්න adverbs of time. time කියන්නේ කාලයනේ. එහෙනම් ක්‍රියාව සිදු වෙන කාලය, ක්‍රියාව වෙන අවස්ථාව, ක්‍රියාව වෙන්නේ කොයි වෙලාවෙද කියලා විස්තර කරනවා. ක්‍රියාව සිදු වෙන කාලය විස්තර කරනවා. කොයි වෙලාවෙද කියලා වෙන්නේ විස්තර කරනවා. හරි. මෙහෙම කිව්වොත් මෙයාට ලියා ගන්න ක්‍රියාව සිදුවන කාලය, නැත්නම් වේලාව, එහෙම නැත්නම් අවස්ථාව. ක්‍රියාව සිදුවන කාලය, වේලාව, අවස්ථාව විස්තර කරයි. ක්‍රියාව වෙන්නේ කොයි වෙලාවද කියලා විස්තර කරනවා. නැත්නම් ක්‍රියාව අතීතේ නම් ක්‍රියාව උනේ කොයි වෙලාවද කියලා විස්තර කරනවා. මෙහෙම ගමු. He came yesterday. ඔහු ආවා. ආවනේ ක්‍රියාපදේ. කවද්ද ආවේ? Yesterday. එතකොට yesterday කියන්නේ ක්‍රියා විශේෂණයක්. He came තමයි verb එක, ක්‍රියාපදේ. අපි මෙයාගෙන් අහන ප්‍රශ්නයක් කවද්ද කියලා. When. එහෙම නැත්නම් what time.
කීයටද? ඔය වගේ ප්‍රශ්න අහුවොත් ඒවට උත්තරේ එනවා. උත්තරේ එන්නේ ගොඩක් වෙලාවට උත්තර ලෙස එන්නේ ක්‍රියා විශේෂණ. he came ඔහු ආවනේ. ආවා කියන ක්‍රියාව සිදු වුණේ කවද්ද? yesterday ඊයේ. ඒ නිසා yesterday කියන්නේ මේ ක්‍රියාව සිදු වෙච්ච වෙලාව විස්තර කරන ක්‍රියා විශේෂණ පදයක්. he came ආවේ කවද්ද? when කවද්ද? yesterday. එතකොට yesterday එකෙන් ක්‍රියාව සිදු වෙච්ච වෙලාව. එතකොට ආපු වෙලාව came නේ මෙතන ක්‍රියාව. ඒ කියන්නේ ආපු වෙලාව විස්තර කරනවා. එහෙනම් ක්‍රියාව සිදු වෙච්ච වෙලාව විස්තර කරනවා yesterday වලින්. yesterday කියන්නේ එහෙනම් කාලය හා සම්බන්ධ adverb of time. හරි. එතන මේක yesterday කියන්නේ adverb එකක්. ඒක හුරු නෑනේ. සිංහලත් එක බැලුවම. හරි. ලියාගන්න. ඊට අමතරව අපිට තව දෙන්න පුළුවන් උදාහරණ adverbs of time වලට හෙට tomorrow. she will go to school tomorrow. අය හෙට පාසල් යන්නේ. එතකොට tomorrow යන්නේ කවද්ද? හෙට. tomorrow කියන්නේ කාලය හා සම්බන්ධ ක්‍රියාව සිදු වෙන්නේ හෙට. කාලය හා සම්බන්ධ adverb එකක්. recently කියන්නේ ළඟදී. මේවත් example කියලා දාලා ලියගන්න. මේ අර්ථය. recently කියන්නේ ළඟදී. හරි. they recently came here. ඒගොල්ලෝ ළඟදී මෙහි ආවේ කවද්ද? recently ළඟදී. ආපු වෙලාව විස්තර කරනවා. ආපු කාලය විස්තර කරනවා. හරි. ඉස්සෙල්ලා adverbs of manner වලට තව ටිකක් ලියාගන්න. ඉස්සෙල්ලා number 1 යටතේ මට උදාහරණ ටිකක් දෙන්න බැරි වුණා. ඊට examples ලියන්න කලින් එකට kindly කාරුණික ලෙස ක්‍රියාව සිදු වෙන ආකාරය. කාරුණික ලෙස කතා කළා. he spoke kindly. kindly ගොඩක් තියෙනවා යත්තේ. ඒ පොතේ තියෙන ගොඩක් beautifully අලංකාර ලෙස අලංකාරවත් වගේ උදාහරණ දෙකක් විතර ලියගන්න. හරි. ඊට පස්සේ ලියගන්න තව උදාහරණයක්. මෙහෙම බලන්න. they will win the match tomorrow. ඒගොල්ලෝ හෙට තරගයේ දිනාවි. ඒතර කවද්ද දිනන්නේ? tomorrow. ඒතර tomorrow කියන්නේ කාලය හා සම්බන්ධ ක්‍රියා විශේෂණයක්. හරි. මෙහෙම බලන්න. I go to school. මම පාසල් යනවා. කොයි වෙලාවටද යන්නේ? in the morning. in the morning. හරි. එතකොට go කියන්නේ යනවනේ. යන වෙලාව විස්තර කරන්නේ මොකේද? in the morning කියන ක්‍රියා විශේෂණය. එතකොට in the morning කියන ක්‍රියා විශේෂණය. යන වෙලාව විස්තර කරනවා. go කියන ක්‍රියාපදයේ සිදු වෙන අවස්ථාව විස්තර කරනවා in the morning කියන ක්‍රියා විශේෂණය. හැබැයි මෙතන එක වචනයකට වඩා ගොඩක් තියෙනවා. 1 2 3යි වචන 3ක් තියෙනවා. එතකොට මෙතන වචන ගොඩක් තියෙනවා නම් හැබැයි මේකත් ක්‍රියා විශේෂණයක්. හැබැයි වචන ගොඩක් තියෙනවා. ඒ වගේ එකට කියනවා adverb එකක් නෙමෙයි ක්‍රියා විශේෂණයක් නෙමෙයි adverbial phrase එකක් කියලා. phrase එකක් කියන්නේ වචන කාණ්ඩයක්. එතකොට මේක adverbial phrase එකක්. adverbial phrase of time කාලය හා සම්බන්ධ. හරි මේක ලියගන්න. එනම තරුවක් දාලා ලියගන්න. ඒ අර්ථය ලියගන්න. in the morning කියන්නේ යන වෙලාව විස්තර කරනවා. හැබැයි මෙතන මේකත් adverb එකක් කියනවා. යන වෙලාව විස්තර කරන නිසා ක්‍රියාව වෙන අවස්ථාව විස්තර කරනවා. හැබැයි මෙතන වචන කිහිපයක් තියෙන නිසා මේක adverb එකක් නෙමෙයි adverbial phrase එකක්. phrase එක කියන්නේ වචන කාණ්ඩය. වචන එකට වඩා වැඩි නම් phrase එකක්. මම ලියගන්න. හරිද? ඔයාලා ලියාගෙන වෙලාව අදිනවා නම් මෙතන වීඩියෝ එක පෝස් කරලා ලියාගෙන ඉවරලා අපව ප්ලේ කරන්න. හරි ඊට පස්සේ බලන්න adverbs of ඊළඟ adverbs වර්ගය තමයි adverbs of frequency. හරි manner හරි time හරි ඊට පස්සේ frequency. frequency කියන්නේ මොකක්ද? සංඛ්‍යාතය. සංඛ්‍යාතය කියන්නේ සයන්ස් වල නම් තප්පරයට සිදුවෙන වාර ගණන. එතන frequency කියන්නේ කිසියම් ක්‍රියාවක් සිදුවෙන වාර ගණන.
යන්නේ යටතේ ෆ්‍රීකවන්සි කියන්නේ සංඛ්‍යාත එහෙම නැත්නම් වාර ගණන. ලියන්න. ක්‍රියාවක් සිදු වෙන වාර ගණන විස්තර කරන ක්‍රියා විශේෂණ වලින් තමයි adverbs of frequency කියන්නේ. ඒ යටතේ ලියා ගන්න. ක්‍රියාව සිදු වෙන වාර ගණන විස්තර කරයි. ක්‍රියාව සිදු වෙන වාර ගණන විස්තර කරයි. හරි වරහන් ලියා ගන්න. කිසියම් ක්‍රියාවක් වන්නේ කොපමණ කාලයකට සැරයක්ද යන්න විස්තර කරයි. කිසියම් ක්‍රියාවක් වන්නේ කොපමණ කාලයකට සැරයක්ද යන්න විස්තර කරයි. හරි බලන්න උදාහරණයක්. I read books. මම පොත් කියවනවා. તો read තමයි verb එක. කියවන්නේ කොච්චර කාලයකට සැරයක්ද? every day හැමදාම. දැන් මෙතන every day කියන්නේ කාලය ක්‍රියා සිදුවන වාර ගණන හා සම්බන්ධ frequency එක සම්බන්ධ ක්‍රියා විශේෂණයක්. I read books every day. මම පොත් කියවනවා හැමදාම. ඒතර ක්‍රියාව වෙනවා නිතරම හැමදාම. කියවනවා කියන ක්‍රියාව හැමදාම වෙනවා. සිදුවන වාර ගණන ඊටමත් ඉහළයි. adverbs of frequency. තව එතකොට මේක everyday කියන්නේ මෙතන adverb එකක්. ඒක adverb of frequency. ක්‍රියාව සිදුවන වාර ගණන විස්තර කරනවා. කොච්චර කාලයකට සැරයක්ද කියවන්නේ everyday. මේකෙන් අහන්න පුළුවන් how often කියලා. how often කියන ප්‍රශ්නයක් අහුවොත් කියවනවා කොච්චර කාලයකට සැරයක්ද? everyday කියන උත්තරේ එනවා. හැමදාම. එහෙමනම් read කියන්නේ කියවන වාර ගණන. කියවන කොච්චර කාලයකට සැරයක්ද? කියවන වාර ගණන විස්තර කරනවා everyday කියන එකෙන් හැමදාම කියවනවා. එතකොට මේක adverb of frequency. තව උදාහරණ ලියන්න. I go to Dhamma school once a week. I go to Dhamma school once a week. I go to Dhamma school. Once a week. ඒ කියන්නේ මම යනවා දහම් පාසලට සතියකට සැරයක්. ඒතර go කියන්නේ යනවා. ඒක verb එකක් ක්‍රියාපදේ. ක්‍රියාව වෙන්නේ කොච්චර කාලයකට සැරයක්ද කියලා විස්තර කරනවා. සතියකට සැරයක් කියන මේ phrase එකේ. හරි. How often I go? How often කියලා අහන්න ප්‍රශ්නයක්. How often ක්‍රියාව වෙන්නේ යනවා කියන ක්‍රියාව වෙන්නේ කොච්චර කාලයකට සැරයක්ද? once a week සතියකට සැරයක්. once a week කියන්නේ ක්‍රියා විශේෂණයක්. go කියන ක්‍රියාපදේ විස්තර කරනවා once a week කියන ක්‍රියා විශේෂණය. යන්නේ කොච්චර කාලයකට සැරයක්ද? සතියකට සැරයක්. යන වාර ගන්න විස්තර කරනවා. හරි මේක adverb එකක්. හැබැයි ඉස්සෙල්ලා වගේ මේක එක වචනයකට වඩා තියෙනනේ phrase එකක් කියන adverb. ඒතර මේක adverbial phrase එකක්. මොනවා විස්තර කරනද? of frequency සංඛ්‍යාතේ. ක්‍රියා සිදුවන වාර ගන්න විස්තර කරනවා. adverbial phrase of frequency. Adverbial phrase of frequency. I go to Dhamma school once a week. මෙලිය ගන්න. හරි. ඊළඟ ටයිප් එක තමයි place. ක්‍රියා සිදුවන ස්ථානය විස්තර කරනවා. Adverbs of place. ක්‍රියා සිදුවන ස්ථානය විස්තර කරනවා. එයාට එළිය ගන්න. මෙම ක්‍රියා විශේෂණ ක්‍රියාව සිදුවන ස්ථානය විස්තර කරයි. උදාහරණයක් බලන්න. They play cricket. ඔවුන් සෙල්ලම් කරනවා play මොනවද cricket. subject verb object. කොහෙද සෙල්ලම් කරන්නේ? here. මෙතන. play කියන්නේ තමයි verb එක. යාගෙන් අහන ප්‍රශ්නයක් ඔයා කියලා. කොහෙද කියලා. කොහෙද කියලා අහුවොත් උත්තරේ හැම වෙනවා here මෙතන කියලා. ඒතර here කියන්නේ මොකක්ද මෙතන? adverb එක. ඔවුන් cricket සෙල්ලම් කරන ස්ථානය, ක්‍රියාව සිදුවන ස්ථානය විස්තර කරනවා here කියන ක්‍රියා විශේෂණයෙන් adverb එකේ.
එතකොට here කියන්නේ play කියන ක්‍රියාපදයේ වෙන ස්ථානයේ සිදුවෙන ස්ථානය විස්තර කරනවා. හරි. ලියා ගන්න. ඔයාලට තව උදාහරණ ටිකක් ලියන්න adverbs of place වලට above ඉහළ above ඉහළ කමා below කියන්නේ පහළ below below everywhere හැමතැනම there එතන there there කමා outside there කියන්නේ එතන outside කියන්නේ එළිය. ඔය වගේ ගන්න පුළුවන්. everywhere මේ වගේ හැමතැනම ක්‍රියාවක් සිදු වෙන හැමතැනම. හරි. මම ලියා ගන්න. adverbs of frequency නම් number 4 වල උදාහරණ ටිකක් දෙන්න බැරි වුණා. ඒක උදාහරණ කොට ලියගෙන අපි කලින් කරලා තියෙනවා simple present tense එකේදී. මතකද? usually සාමාන්‍යයෙන් ක්‍රියාවක් සාමාන්‍යයෙන් වෙනවා. ඊට පස්සේ normally ඒ සාමාන්‍යයෙන්. ඊට පස්සේ often නිතරම. always ඒත් නිතරම. මේ වගේ ඒවා කලින් කරලා තියෙනවා. phrase ගත්තොත් once a month මාසෙකට සැරයක්. twice a month මාසෙට දෙපාරක්. එතකොට මේවා adverbial phrase එකක්. මේක ලියන්න number 4 යටතේ උදාහරණ. phrase frequency යටතේ. number 3 යටතේ උදාහරණ. හරි මේක අංක 4 නේ. number 4. මේ adverbs of frequency සිදුවන වාර ගණන හා සම්බන්ධ උදාහරණ. frequency යටතේ උදාහරණ, tree යටතේ උදාහරණ, තුන්වෙනි ලියපු adverbs යටතේ උදාහරණ. හරි. ඊළඟ අන්තිම එක තමයි adverbs of degree. ඒ කියන්නේ කිසියම් ක්‍රියාවක් කොච්චර දුරට වෙනවද කියලා විස්තර කරනවා. adverbs of degree. කියන්නේ ගොඩක් වෙනවද, පොඩ්ඩක් වෙනවද, සාමාන්‍ය ප්‍රමාණයකද වෙන්නේ? හරි. number 5. degree. හරි. එයාට ලියා ගන්න. කිසියම් ක්‍රියාවක් කොච්චර දුරට වෙනවාද යන විස්තර කරයි. කිසියම් ක්‍රියාවක් කොච්චර දුරට වෙනවාද යන විස්තර කරයි. හරි. මේ අර්ථය තියෙනවා low degree. අඩුවෙන් වෙන්න පුළුවන්. කිසියම් ක්‍රියාවක්. medium මැද ප්‍රමාණයෙන් වෙන්න පුළුවන්. කිසියම් ක්‍රියාවක්. high degree. ලොකුවට වෙන්න පුළුවන් කිසියම් ක්‍රියාවක්. හරි කිසියම් ක්‍රියාවක් කොච්චර දුරට නැත්නම් කොතෙක් දුරට සිදු වෙනවද යන විස්තර කරයි. හරි. high කිව්වොත් extremely. I am extremely sorry. අර ගොඩක් සමාවෙයි. මේ වගේ ලියා ගන්න. ඒක උදාහරණ ලියා ගන්න. they played enough. ඒ කියන්නේ ඒගොල්ලෝ enough කියන ප්‍රමාණාන්තර වෙන්නේ. they played enough. they played ඔවුන් සෙල්ලම් කළා enough. enough කියන ප්‍රමාණාන්තරයට. එතකොට played තමයි verb එක. ක්‍රියාව සිදු වුණා. සෙල්ලම් කළා කොච්චර දුරටද? ප්‍රමාණාන්තරයට enough. enough කියන්නේ ක්‍රියාව සිදු වුණා කොච්චර දුරටද කියලා විස්තර කරනවා. හරි. to a certain degree. කොච්චර දුරටද මේක උනේ? enough.
සෙල්ලම් කළා. කොච්චර දුරට සෙල්ලම් කළාද? ප්‍රමාණවත් තරමට සෙල්ලම් කළා. they played on cricket සෙල්ලම් කළා. ඒ වගේ කියන්න පුළුවන්. they played cricket enough. they played on සෙල්ලම් කළා. කොච්චර දුරට සෙල්ලම් කළාද? enough ප්‍රමාණවත් තරමට. enough කියන්නේ මෙතෙන්දී adverb එකක් ක්‍රියාව කොච්චර දුරට සිදු වුණාද කියලා විස්තර කරනවා. ප්‍රමාණවත් තරමට වුණා. හරි. එතකොට ක්‍රියාව සිදු වෙච්ච ප්‍රමාණය විස්තර කරනවා. adverbs of degree. තව උදාහරණයක් බලන්න. I am extremely sorry. මට මගේ සාතිශය සංවේගය මට ගොඩක් සමානයි. I am extremely sorry. sorry කියන්නේ සමා වෙන verb එක. කොච්චර දුරට සමා වෙන්න ඕනද? extremely ගොඩක්. ක්‍රියාපදේ විස්තර කරනවා කොච්චර දුරට වෙන්න ඕනද කියලා. හරි. ඒකට තව උදාහරණ ටික ලියා ගන්න. nearly so to to just just මේ දැන් ක්‍රියාව වුණා. very very almost almost හරි. දැන් ටෙක්ස්ට් බුක් එක බලන්න. ඔයාලා ටෙක්ස්ට් බුක් එක බලන්න පිටුව 78. ලියගන්න බලන්න එහෙම. විස්තර කරලා තියෙනවා මෙහෙම. Adverbs are mainly formed. ඒ කියන්නේ adverbs are mainly formed. Adverbs ක්‍රියා විශේෂණ mainly formed ප්‍රධාන වශයෙන් හැදෙනවා. form කියන්නේ හැදෙනවා. by adding එකතු කිරීම මගින් ly. ly එකතු කරලා තමයි හැදෙන්නේ adverbs. මොනවට ly එකතු කළාද? adjectives වලට. adjectives කියන්නේ නාම විශේෂණ. එහෙනම් adjective එකකට ly එකතු කළාම තමයි ගොඩක් වෙලාවට adverbs හැදෙන්නේ. එහෙම වෙන අවස්ථාවක් තියෙනවා. නාම විශේෂණයකට ly එකතු කරාම ක්‍රියා විශේෂණයක් හැදෙනවා. හරි adjectives මොනවාද? නාම පදයක් විස්තර කරන්න පාවිච්චි කරන්නේ. ඔන්න වම් පැත්තේ තියෙනවා adjective එක. slow. slow කියන්නේ adjective එකක්. දැන් slow train කිව්වොත් හෙමින් යන කෝච්චිය. හෙමින් යන දුම්රිය. train කියන්නේ noun එකක් නාම පදයක් දුම්රිය slow train. slow තමයි adjective එක. සෙමින් යන. හරි. slow කියන එකට අපි ly එකතු කරලා අලුත් වචනයක් හදනවා slowly. slowly කියන්නේ adjective එකක්. නාම පදයක් විස්තර කරන්නේ. slowly කියන්නේ adverb එක. මේක යොදාගන්නේ ප්‍රධාන වශයෙන් ක්‍රියාපදයක් විස්තර කරන්නේ. හරි. The train went. දුම්රිය ගියා. කොහොමද ගියේ? slowly, සෙමින්. එතන මෙතෙන්දී went ගියා ආකාරය විස්තර කරන slowly කියන්නේ adverb එකේ. හරි. ඊට පස්සේ බලන්න. ඊට පස්සේ දෙනවා high. high කියන්නේ උසනේ. adjective එක. high mountain උස කන්ද. ඊට පස්සේ highly. කියන්නේ highly කියන්නේ වැඩි. දැන් මෙහෙම කිව්වොත් he spoke highly about his son. he spoke ඔහු කතා කළා. he spoke ඔහු කතා කළා. highly කියන්නේ ඉහළින් කතා කළා කියන්නේ. spoke highly. spoke කියන verb එක විස්තර කරනවා. highly කියන adverb එක. ඔහු ඉහළින් කතා කළා about ගැන his son ඔහුගේ පුතා ගැන ඉහළින් කතා කළා. හරි. ඒතර highly කියන්නේ adverb එකක්. ඊට පස්සේ බලන්න. quick කියන්නේ වේගවත්. ඉක්මනට ආවා. හරි. වේගවත් ඉක්මනට ආවා. දැන් quick journey කිව්වොත් quick journey. ඉක්මන් journey කියන්නේ කොහේ trip එකක් ඒ වගේ ගමනක්. ඉක්මනට ගිහිල්ලා ආපු ගමනක්. quickly. They came quickly. එතන මෙතන මේක adjective එකක්. ඒකට ly එකතු කරලා quickly කියන adverb එක හදන්න පුළුවන්. They came quickly. verb එක came කොහොමද ආවේ? ආපු ආකාරය විස්තර කරනවා. quickly ඉක්මනට ආවා. quickly කියන්නේ adverb එක. හරි ඊට පස්සේ බලන්න unexpected. unexpected කියන්නේ බලාපොරොත්තු නොවූ. ඒකට ly එකතු කරලා unexpectedly කියලා හැදෙනවා. ඒක adverb එකක්. unexpectedly කියන්නේ බලාපොරොත්තු නොවූ ලෙස. තේරුම් ගන්න නැත්නම් ලියගන්න. හරි.
දැන් expect කියන්නේ බලාපොරොත්තු වෙනවා. මේක හැදුන විදිහ බලන්න expect කියන්නේ බලාපොරොත්තු වෙනවා. expected කියන්නේ බලාපොරොත්තු වුණා. unexpected කියන්නේ බලාපොරොත්තු දැන් එහෙම තව තේරුමක් තමයි expected කියන්නේ බලාපොරොත්තු ඌ ලෙස කියන එක ඉදිරි ගන්නත් පුළුවන්. unexpected කියන්නේ බලාපොරොත්තු නොවු. expected කියන්නේ බලාපොරොත්තු ඌ unexpected බලාපොරොත්තු නොවු. expectedly කියන්නේ බලාපොරොත්තු ඌ ලෙස unexpectedly කියන්නේ බලාපොරොත්තු නොවු ලෙස. හරි විවිධ වචන හදන්න පුළුවන්. මොකද්ද? expect කියන්නේ බලාපොරොත්තු වෙනවා. expected බලාපොරොත්තු වුණා. expectedly වෙනත් ක්‍රමයකට unexpectedly බලාපොරොත්තු වූ ලෙස unexpectedly බලාපොරොත්තු නොවූ ලෙස. ඒතර suffixes prefixes එහෙම දාලා දිනවනේ. 6 වසරේ කෙනෙක් තියෙනවා. හරි මේකට උදාහරණ ගත්තොත් දැන් expected marks ඒ කියන්නේ බලාපොරොත්තු වූ ලකුණු. උගලන් හම්බෙලා තියෙන බලාපොරොත්තු වූ ලකුණු. අනුගණන බලාපොරොත්තු වෙනවා අනුගණනක් ලැබිලා. ඒතර expected එතනදී adjective එකක්. බලාපොරොත්තු වූ කියන එක තමයි තේරුම. බලාපොරොත්තු වූ ලකුණු. expected කියන්නේ මේ past participle එක. ඕනම verb එකක past participle කියන්නේ adjective එකක්. a built house කිව්ව. house කියන්නේ නිවස. නාම පදයක් a built. ඒක adjective එකක්. built කියන්නේ මොකද්ද? build built හදනවා කියන එකේ past participle එක. සාධන ලද කියන තේරුම තමයි මෙතන දෙන්නේ. සාධන ලද නිවස. ඒතර සාධන ලද කියන එක නාම විශේෂණයක් මෙතන adjective එකක්. මෙතනත් ඒ වගේ. expected බලාපොරොත්තු වූ එක නාම විශේෂණයක් adjective එකක්. හරි. expectedly කියන එක එතකොට expectedly කියන්නේ adverb එකක් ක්‍රියා විශේෂණයක්. ඒකට un දැම්මහම un prefix එක දැම්මම unexpectedly කියන්නේ බලාපොරොත්තු නොවූ ලෙස. උදාහරණයක්. ඔහු මිය ගියා. he died unexpectedly බලාපොරොත්තු නොවූ ලෙස. died තමයි verb එක unexpectedly තමයි adverb එක. හරි. verb එක died කියන verb එක විස්තර කරනවා unexpectedly කියන adverb එකෙන්. ඊපස් බලන්න sad කියන්නේ adjective එකක්. දැන් sad moment දුක sad කියන්නේ දුක sad moment කියන්නේ දුක මොහොත. ඊපස් sadly කියන්නේ ly එකතු කරලා sadly adverb එක හදන්න පුළුවන්. sadly කියන්නේ දුකින් they left ඔවුන් පිටත් වුණා. sadly ඔවුන් දුකින් පිටත් වුණා. හරි. ඔවුන් දුකින් පිටත් වුණා. they left sadly. they left කියන්නේ පිටත් වුණා sadly. how they left sadly කියන එක adverb එකක්. left තමයි verb එක. හරි ඒ වගේ ගන්න පුළුවන්. ඊට පස්සේ බලන්න kind කියන්නේ කරුණාවන්ත. එතකොට ඒක adjective එක. kind mother කරුණික අම්මා. ඊට පස්සේ mother spoke kindly. අම්මා කතා කළා. mother talked kindly. mother talks kindly. අම්මා කතා කරනවා කාරුණික ලෙස. kindly mother talks kindly. එතකොට how she talks kindly. kindly කියන්නේ දෙන්නේ adverb එකක්. mother spoke කිව්වොත් කතා කළා kindly. how she spoke kindly adverb එකක්. spoke කියන ක්‍රියාපදේ විස්තර කරලා. හරි. ඊට පස්සේ බලන්න neat කියන්නේ පිළිවෙලට තියෙන. neat room පිළිවෙලට තියෙන කාමරයක්. she arranged the room. ඇය පිළිවෙල කළා. arranged the room. කාමරය පිළිවෙල කළා. කාමරය සකස් කළා. neatly පිළිවෙලට. she arranged the room neatly. එතකොට ඇය කාමරය සකස් කළා පිළිවෙලට. how she arranged neatly. හරි beautiful ලස්සන දන්නවනේ beautiful flower ලස්සන මල. හරි. the beautiful adjective එක flower තමයි noun එක. beautifully අලංකාරවත්. he colored the picture. ඔහු පාට කළා පින්තූරය beautifully ලස්සනට. කොහොමද පාට කළේ? ලස්සනට. careful කියන්නේ පරිස්සමට යන පරික්ෂාකාරී. හරි. careful driver පරික්ෂාකාරී රියදුරේ. පරිස්සමට වාහනේ පදවන රියදුරේ. careful driver. ඊට පස්සේ carefully පරිස්සමට. my grandmother walks. මගේ ආච්චි ඇවිදිනවා. carefully ඇවිදින්නේ කොහොමද? carefully පරිස්සමෙන්. ඊට පස්සේ safe කියන්නේ ආරක්ෂිත. safe journey ආරක්ෂිත ගමන. ඉස්සෙල්ලාගේ safe journey. හරි. safe drive ආරක්ෂිත රියදුර. safe journey.
එතකොට journey කියන noun එක. හරි. safe journey. journey noun එක safe තමයි adjective එක. ආරක්ෂිත ගමනක්. they came safely. ඔවුන් ආවා safely. safe කියන එක ly එකතු වෙලා safely හැදෙනවා. ඔවුන් ආවා safely. they came safely. ඒත් ආවේ කොහොමද safely? ආරක්ෂිත ලෙස. safely කියන්නේ ආරක්ෂිත ලෙස. warm කියන්නේ උණුසුම්. ඒතර උණුසුම් කියුවාම සාමාන්‍යයෙන් warm afternoon. එතකොට උණුසුම් දහවලක්. එහෙම කියන්නත් පුළුවන්. තව අවස්ථාවක් තමයි උණුසුම පිළිගත්ත කවුරු හරි කාව හරි. We welcome you warmly. ඒතර එතෙන්දි adverb එකක් එතෙන්දි. එහෙම බලන්න. warm කියන එක. ඒක adjective එකක් විදිහට පාවිච්චි කරන මේ වගේ අවස්ථාවකදී. A warm welcome. ඒ කියන්නේ උණුසුම් පිළිගැනීමක්. ඒතර welcome කියන්නේ මෙතනදී noun එකක්. verb එකක් නෙමෙයි. warm තමයි adjective එක. උණුසුම් පිළිගැනීමක්. උණුසුම් පිළිගැනීමක්. තව අවස්ථාවකදී a warm afternoon. ඒතර මෙතනදී උණුසුම් වෙන තේරුමක් එතෙන්දී. උණුසුම් දහවල. afternoon තමයි noun එක. හරි. they welcome. ඔවුන් පිළිගත්තා. අපි කියමු they වෙන දෙයක් පාවිච්චි කරමු. අතීතමනේ මෙච්චර ලගී they will welcome. ඒගොල්ලෝ අපි පිළිගනීවි. they will welcome. කාවද? us. කොහොමද? warmly උණුසුම් ලෙස. හරි. will welcome කියන verb එක විස්තර කරනවා warmly කියන adverb එකෙන්. හරි කම රටාවට තමයි යන්නේ. ඔක්කොම adjectives adverbs. adjective එකේ නාම පද විස්තර කරනවා adverb එකේ ක්‍රියාපද විස්තර කරනවා. හරි. උදාහරණ දෙයක් තියෙනවා. Raj is a kind person. Raj is a kind person. එතකොට kind person. person තමයි noun එක, kind තමයි adjective එක. මොන වගේ පුද්ගලයෙක්ද? කාරුණික පුද්ගලයෙක්. හරි kind person. person තමයි මෙතනදී noun එක. මොන වගේ පුද්ගලයෙක්ද? කාරුණික kind එක තමයි adjective එක. kind කියන adjective එක නාම විශේෂණය. මෙහෙම කිව්වොත් he spoke kindly. දැන් එතන bold කරලා තියෙනවානේ kind කියන එක. bold කරලා තියෙන adjective කියලා. එතෙන්දී ඒක නාම විශේෂණයක් වෙනවා. adjective එක. kindly කියන්නේ ඊට පස්සේ he spoke kindly. එතෙන්දී kindly කියන්නේ adverb එකක්. ඒතර spoke කතා කළා. කතා කරපු ආකාරය විස්තර කරනවා kindly කියන adverb එකකින්. කාරුණික ලෙස. ඊට පස්සේ it was a safe journey. ඒක safe journey ආරක්ෂිත ගමනක් වුණා. verse කියන්නේ වුණා. ඒක ආරක්ෂිත ගමනක් වුණා. verse එකේ තේරුම වුණා. හරි. ඒක ආරක්ෂිත ගමනක් වුණා. safe කියන්නේ එතන adjective එකක්. කියන්නේ journey කියන එක journey කියන noun එක විස්තර කරනවා. මොනවයි ගමනද? safe journey. ඉස්සෙල්ලා තමයි විස්තර කරන්නේ. they reached කියන්නේ ළඟා වුණා. ඔවුන් ළඟා වුණා just now යාපනයේට. safely ආරක්ෂිත ලෙස. reached කියන ක්‍රියාපදේ විස්තර කරනවා safely කියන adverb එක. කොහොමද ළඟා වුනේ? how they reached safely. number 2 adverbs that are also used as adjectives. ඒ කියන්නේ මේ adjective එකම තමයි මේ වෙලේ adverb එක වෙන්නේ. වෙනසක් වෙන්නේ නැහැ. එල්වා එකතු කරන්නේ නැහැ. adjective එක adverb එක දෙකම එකයි. hard කියන්නේ මොකද? අමාරු. දැන් hard sum කිව්වොත් අමාරු ගාණක්. ඒතර noun එක adjective එක. hard sum අමාරු ගාණක්. ඊට පස්සේ මෙතෙන් මේක adjective එකක්. තව අවස්ථාවකදී adverb එකක් වෙනවා hard කියන එක. they work hard. ඒගොල්ලෝ වැඩ කරනවා මහන්සි වෙලා. they work hard. ඒගොල්ලෝ වැඩ කරනවා. hard. මෙතෙන්දී hard කියන්නේ මහන්සි වෙලා. මෙතෙන්දී මේක adverb එකක්. මේක විස්තර කරන්නේ how they work. ඒගොල්ලෝ වැඩ කරන ආකාරය. ඒගොල්ලෝ කොහොමද වැඩ කරන්නේ කියලා මැන එක. ඒතර මෙතෙන්දී මේක work කියන එක විස්තර කරන නිසා මෙතෙන්දී hard කියන්නේ adverb එකක්. මෙතෙන්දී hard කියන්නේ adjective එකක්ද? some කියන noun එක විස්තර කරන නිසා. හරි. ඊට පස්සේ බලන්න. fast train වේගවත් දුම්රිය. fast කියන්නේ වේගවත්. she ran fast. ඇය දිව්ව වේගයෙන්. එතෙන්දී she ran fast කිව්වොත් එතෙන්දී ඒක adverb එක. early adjective එකත් early adverb එකත් early. early morning කිව්වොත් early morning. එතෙන්දී morning තමයි noun එක. උදෑසන early.
කියන්නේ කලින් උදෑසන. ඒ කියන්නේ පාන්දර කියන එක. උදෑසනේ මුල් අවස්ථාව පාන්දර. තනි අදහස පාන්දර. හරි early morning. early තමයි adjective එක, morning තමයි noun එක. හරි. මේකම තමයි adverb එක වෙන්නේ. They came ඔවුන් ආව early. හරි. එතකොට came තමයි මෙතනදී verb එක, early තමයි adverb එක. ඔවුන් ආපු වෙලාව විස්තර කරනවා. adverb of time. They came early. ඔවුන් ආවා එළසනින්. එතකොට came කියන එක විස්තර කරනවා early කියන adverb එකෙන්. හරි එතෙන්දී ඒක adverb එකක්, මෙතෙන්දී adjective එකක්. ඊට පස්සේ බලන්න. It was a fast train. ඒක වේගවත් දුම්රියක් වුණා. train කියන එක තමයි noun එක. ඒක විස්තර කරන නිසා fast කියන එතෙන්දී adjective එකක්. The train went fast. දුම්රිය ගියා වේගයෙන්. went කියන ක්‍රියාපදේ විස්තර කරනවා fast කියන adverb එකෙන්. went කියන ක්‍රියාපදේ ගියා කියන ක්‍රියාපදේ විස්තර කරනවා fast කියන adverb එකෙන්. කොහොමද ගියේ? වේගයෙන්. How it went fast. හරි. එතෙන්දී මුල් එකේදී fast කියන adjective එක, පස්සේ fast කියන adverb එක. Number 3. Well is the adverb of the adjective good. දැන් good මෙතන දීලා තියෙනවා good student. හොඳ ශිෂ්‍යයා. ස්ටුඩන්ට් තමයි noun එක, good තමයි adjective එක. ඒකේ adverb එක තමයි well කියන්නේ. කියන්නේ මොන හරි දෙයක් හොඳට කරනවා නම් good කියන්නේ හොඳනේ, මොන හරි දෙයක් හොඳට කරනවා නම් කියන්නේ. ඔහු හොඳ ශිෂ්‍යෙක්. අපි කියමු he studies. ඔහු අධ්‍යයනය කරනවා. studies කියද්දී y කපලා es එනවා. මොකද y එකට කලින් තියෙන consonant එකක් නිසා he studies. ඔහු අධ්‍යයනය කරනවා හොඳට. හොඳට කියන්නේ මෙතන good දාලා හරියන්නේ නැහැ. ඒ studies කියන ක්‍රියාපදේ විස්තර කරන්න ඕන. verb එක විස්තර කරන්න ඕන. ඒක නිසා දාන්න ඕනේ adverb එකක්. good එකේ adverb එක තමයි well. එතන මෙතන well කියන්නේ හොඳින්. how he studies. එයා කොහොමද අධ්‍යයනය කරන්නේ? හොඳින්. එතන well කියන්නේ මෙතනදී adverb එකක්. studies කියන ක්‍රියාපදේ විස්තර කරනවා well කියන adverb එකේ. හරි. උදාහරණ දීලා තියෙනවා he is a good student. එතෙන්දී good කියන්නේ adjective එකක්. student කියන noun එක විස්තර කරනවා. he studies well. ඔහු අධ්‍යයනය කරනවා හොඳින්. studies කියන ක්‍රියාපදේ විස්තර කරනවා well කියන adverb එකේ. හරි. activity 6 එකට අග්ගලා කරන්න. විනාඩි 5ක් දෙන්න. activities පොතේ කරන්න. හරි. ඉවර නම් බලන්න. ඉවර නැත්නම් මෙතනින් පෝස් කරලා අපහු ප්ලේ කරන්න. activity 6. fill කියන්නේ පුරවන්න. fill in the blanks හිස්තැන් පුරවන්නලු with සමග suitable ගැලපෙන adverbs ක්‍රියා විශේෂණ. ගැලපෙන ක්‍රියා විශේෂණ යොදලා හිස්තැන් පුරවන්නලු given above. adverbs given above. ඉහත දී ඇති. given කියන්නේ දී ඇති, above ඉහත. ඒතර ඉහත දී ඇති adverbs දාලා ඉහත දී ඇති ගැලපෙන adverbs දාලා හිස්තැන් පුරවන්නලු. number 1. the train went. දුම්රිය ගියා fast. fast දාන්න බලන්න. the train went fast. දුම්රිය වේගයෙන් ගියා. went කියන ක්‍රියාපදේ විස්තර කරන්න fast කියන adverb එක දාන්න. and they arrived. සහ they arrived. arrived කියන්නේ පැමිණියා. arrived කියන්නේ පැමිණෙනවා. arrive පැමිණෙනවා. ed දැම්මම arrived කියන්නේ පැමිණියා past tense. the train went fast. දුම්රිය වේගෙන් ගියා and they arrived. ඒගොල්ලෝ ළඟා වුණා. නැත්නම් ඒගොල්ලෝ ආවා. ඒගොල්ලෝ පැමිණියා at Jaffna. Jaffna කියන්නේ යාපනයේ. ඒත් at Jaffna ස්ථානයකට කලින් මෙතෙන්දී at දාලා තියෙනවා. ඕනින් දාන්න ප්‍රධාන නගරයක් නම් ඉඳාන මෙතෙන්දී at දාලා තියෙන ප්‍රශ්නයක් නෑ. ඒගොල්ලෝ දුම්රිය වේගයෙන් ගියා. ඒක නිසා ඒගොල්ලෝ පැමිණියා යාපනයට by කියන්නේ වෙන විට 12:30 pm. පස්වරු 12:30 වෙන විට ඒගොල්ලෝ යාපනයට ආවා. හරි.
හිතන්න මෙහෙම ඒගොල්ලෝ දුම්රිය මේගොල්ලෝ එකට යන්න තිබිය යාපනයේ මොකක් හරි රැස්වීමකට ගිහින් හිතන්න. ඒක නිසා දුම්රිය වේගෙන් ගියා. ඒක නිසා මේගොල්ලෝ එකට යන්න ඕන එක 12:30ටම ගියා යාපනයට. අපි හිතමු මෙහෙම රැස්වීම තිබුණේ 12ට. හැබැයි මේගොල්ලෝ ගියේ 12:30ට. එහෙනම් දුම්රිය සෙමින් ගිය නිසා කියලා කියන්න පුළුවන්. එහෙනම් slowly දාන්නත් පුළුවන්. The train went slowly. Fast එකකට slowly දැම්ම දෙකම හරි. The train went slowly and they arrived at Jaffna by 12:30 pm කියන්නත් පුළුවන්. හරි. එතකොට පරක් වෙලා තමයි ගිහිල්ලා තියෙන්නේ. 12 රැස්වීමට 12:30ට ගිහිල්ලා තියෙන්නේ. හේතුව දුම්රිය සෙමින් ගිය නිසා. දුම්රිය සෙමින් ගිය එක නිසා ඒගොල්ලෝ පැමිණියා 12:30ට. හරි. තමනා දාන්න පුළුවන්ද? The train went quickly දාන්න පුළුවන්. The train went safely දාන්න පුළුවන්. ආරක්ෂිතව ගියා. Safely. උඩින් ගන්න ඇඩ්වර්බ්ස් කලින් පිටුවේ තියෙනවා. The train went early දාන්න පුළුවන්. වෙලාසලින් ගියා. Early. හරි. ඒ උත්තර ගැලපෙනවා නේද? Number 2. Raj and his family. මේ කරන්නේ activity 6 පිටුවේ 79. Raj and his family. Raj සහ ඔහුගේ පවුලේ family members. පවුලේ සමාජිකයෝ. Raj සහ ඔහුගේ පවුලේ සමාජිකයෝ welcomed. welcome කියන්නේ පිළිගත්තා. them ඔවුන්ව කොහොමද පිළිගත්තේ? warmly උණුසුම් ලෙස. හරි ඒකට ඒකක් දීලා හැම හොඳට පිළිගත්තා. උණුසුම් ලෙස. තව දාන්න පුළුවන් kindly කාරුණික ලෙස. එහා පැත්තේ දිනවල බලන්න බලන්න. sadly කියන්නේ බෑ. හරි වගේ කියන්න පුළුවන්. welcome them well හොඳින් පිළිගත්තා. එහෙමත් කියන්න පුළුවන්. හරි. ඊට පස්සේ බලන්න number 3. they treated Nirmal and his family members. treated කියන්නේ මෙතන සැලකුවා. treat කියන්නේ සලකනවා, treated කියන්නේ සැලකුවා. තව අවස්ථාවක treat කියන්නේ ප්‍රතිකාර කරනවා. මෙතන සැලකුවා. they treated ඔවුන් සැලකුවා Nirmal and his family members. ඒගොල්ලෝ සැලකුවා නිර්මාල්ට සහ ඔහුගේ family members. පවුලේ සමාජිකයන්ට එතෙන්ට දාන්න පුළුවන්. කොහොමද සැලකුවේ? well හොඳින් සැලකුවා, kindly කාරුණික ලෙස සැලකුවා, warmly උණුසුම් ලෙස සැලකුවා. warmly ඇත්තට ගැලපෙන්නේ නැහැ. kindly well වගේ දාන්න පුළුවන්. උණුසුම පිළිගත්තා කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ. හරි ඊට පස්සේ බලන්න on the last day අවසාන දිනේ the last day අන්තිම දිනේ දිනයකට කලින් on දානවා on the last day අන්තිම දිනේදී they said ඔවුන් පැවසුවා goodbye කියලා to each other එකිනෙකාට each other කියන්නේ එකිනෙකා to each other එකිනෙකාට කොහොමද goodbye කියලා කියන්නේ දුකින්නේ sadly ඒක තමයි දෙන්න ගලපේ sadly හරි number 5 they enjoyed their tour enjoyed කියන රසවින්ද ඔවුන් රසවින්ද their ඔවුන්ගේ tour සංචාරය නැත්නම් trip එක ගමන well හොඳින් රසවින්ද කියන්න පුළුවන් safely ආරක්ෂිතව රසවින්ද කියන්න පුළුවන් ඒ වගේ ගන්න පුළුවන් හරි ඊට පස්සේ මම homework එකක් දීලා තියෙනවා පිටු 92 past continuous tense එකේ tenses කරලා තියෙන්නේ මම අපහු විස්තර කරන්න පොඩ්ඩක් past continuous tense කියන්නේ මොකක්ද කොයි වෙලාවටද පාවිච්චි කරන්නේ ඒ කියන්නේ සිංහලෙන් අපි කියන්නේ මොන හරි දෙයක් කරමින් සිටියා කියලා. ඒ වගේ වෙලාවට තමයි past continuous දාන්නේ. සිංහල තේරුම තමයි අතීත කෙරමින් පැවති කාලය. tenses note එක පාඩම් කරගන්න එක තියෙනවා කොහොම. හරි. මේකේ අපි භාවිත කරන අවස්ථාව ගත්තොත් main usage. usage කියන භාවිත කරන අවස්ථාව main usage කියන ප්‍රධාන වශයෙන් භාවිත කරන අවස්ථාව. ප්‍රධාන භාවිතය. use කියන පාවිච්චි කරන usage කියන භාවිතය. හරි මේක පාවිච්චි කරන්නේ නැති කරමින් සිටියා අතීතයේ කිසියම් දෙයක් අතීතයේ කිසියම් ක්‍රියාවක් සිදු කරමින් සිටියා අතීතයේ එක්තරා මොහොතකදී කිසියම් ක්‍රියාවක් සිදු කරමින් සිටියා හරි ඒ වගේ අවස්ථාවක මේක පාවිච්චි කරන්නේ හරි අතීතයේ කිසියම් මොහොතකදී සිදු කරමින් පැවති ක්‍රියාවක් විස්තර කිරීමට මෙම කාලය භාවිතා වේ
මෙතන සිදුවීම් පැවති සිද්ධියක් වෙන්නත් පුළුවන් අතීත එක්තරා මොහොතකදී. හිතන්න ඊයේ මේ වෙලාවට මම පොතක් කියවමින් සිටියා. ඊයේ මේ වෙලාවට මගේ මල්ලි ටීවී බලමින් සිටියා. කියන්නේ ටීවී බලන්න පටන් ගන්න වෙලාවෙදී. හරි ඊයේ මේ වෙලාව එකයි නම් ඊයේ එක වෙද්දී එහෙම පොත බලන්න පටන් අරන් ටීවී බලන්න පටන් අරන් එක වෙද්දී ටීවී බලමින් සිටියා නම් ඊයේ එක වෙද්දී ටීවී බලන්න ඉවර වෙලා නැහැ. ඒවයි කියන්න පුළුවන්. හරි ඒවා එහෙමනම් අතීතයේ සිදු කරමින් සිටින ක්‍රියාවක් විස්තර කරන්න මේ කාලේ පාවිච්චි කරනවා. ඒ වගේම කිසියම් සිත සිදු වෙමින් තිබුණා නම් ඊයේ මේ වෙලාවට වහිමින් තිබුණා. ඊයේ මේ වෙලාවට වහිමින් තිබුණා. ඒ කියන්නේ ඊයේ මේ වෙලාවේදී වහින්න පටන් අරන් වහින එක ඉවරලා නැහැ. වහින එකේ අතරමැද අවස්ථාවක් තිබිලා තියෙනවා. කිසියම් ක්‍රියාවක් සිදු වෙමින් පැවතියා. හරි. ඒක තමයි ප්‍රධාන භාවිතය. නෝට් එකේ මෙයා ලියලා තින්නේ. ඊට පස්සේ මේකේ මේ නිවුස් රේජ්. හරි. ෆෝමේෂන්. සෑදෙන ආකාරය. ෆෝම් කියන්නේ හදනවා එහෙනම් හැදෙනවා ෆෝමේෂන් කියන්නේ සෑදෙන ආකාරය. සබ්ජෙක්ට් එකත් එක්ක verb එක කොහොමද එන්නේ active voice was හරි verb හරි helping verb එක දානවා. ඒ තමයි be verb එක වෙන්නේ මෙතෙන්දී. main verb එකට plus main verb එක දානවා ප්‍රධාන ක්‍රියාව. ඒකට ing දානවා. ඒ කියන්නේ present participle එක plus object. ඒ කියන්නේ මොකක්ද මේ කිව්ව සරලව කිව්වොත් he උදාහරණයක් ගමු. he was he එක වචන සහ was බහුවචන වුණා නම් they නම් were. he was playing cricket. play කියන verb එක තමයි main verb එක. ඒකට ing දෙනවා. playing cricket. මේ කියන්නේ මොකද්ද? ඔහු cricket සෙල්ලම් කරමින්. play කියන්නේ සෙල්ලම් කරනවා playing ing කියන්නේ අල්ලා යන. play කියන්නේ සෙල්ලම් කරනවා playing කියන්නේ සෙල්ලම් කරමින්. was කියන්නේ සිටියා. ඒක සෙල්ලම් කරමින් සිටියා. කියන්නේ සෙල්ලම් කරන්න පටන් අරන් ඉවරලා නැහැ. මැච් එකේ අතරමැද අවස්ථාව. He was playing cricket කොයි වෙලාවෙද? At this time. මේ වෙලාවට. කවද්ද? ඊයේ මේ වෙලාවට ක්‍රිකට් සෙල්ලම් කරමින් හිටියා. At this time yesterday. හරි. ඔහු සෙල්ලම් කරමින් හිටියේ නැත්තම් he was not playing cricket. මෙතන not දාන්න පුළුවන් නෙගටිව් කරන්න පුළුවන් ඒ විදිහට. He was not playing cricket. හරි. ඔහු සෙල්ලම් කරමින් හිටියාද කියලා ප්‍රශ්නේ හදන්න ඕන නම් he was playing cricket කියලානේ. At this time still නොදායිනේ. He was playing cricket. මෙතනදී he තමයි subject එක, was playing තමයි verb එක, cricket තමයි object එක. මොනවද සෙල්ලම් කරන්නේ? cricket. හරි. was කියන එක ඉස්සරහට ගන්නවා. එතකොට ප්‍රශ්නේ වලට පාත් වෙනවා. එතකොට was he playing cricket? helping verb එක නැත්නම් be verb එක ඉස්සරහට ගන්න තියෙනවා. was he playing cricket? ඔහු cricket සෙල්ලම් කරමින් සිටියාද කියලා ප්‍රශ්නයක්. එතකොට question mark එනවා. ඔහු සෙල්ලම් කරමින් හිටියේ නැද්ද? මෙතන wasn't දාන්න තියෙන්නේ. wasn't he playing cricket? මේ සෙල්ලම් කරමින් හිටියාද? මේ සෙල්ලම් කරමින් හිටියේ නැද්ද? එහෙම නැත්නම් මේක තව ක්‍රමයකට හදන්න පුළුවන්. was he එකට පස්සේ මෙතන not දාන්නේ නැහැ. මෙතන not දාන්න පුළුවන්. was he not playing cricket? හරි මේක spoken English මේක written English. ලියද්දි මේක කතා කරද්දි මේක. හරි. තව උදාහරණයක්. ඊයේ මෙලට වහිමින් තිබුණා. It was raining. rain කියන්නේ වහිනවා. raining වහිමින් was තිබුණා. It was raining. It was raining at this time. මේ වෙලාවට yesterday. ඒවයි කියන්න පුළුවන්. It was raining last night. ඊයේ වහිමින් තිබුණා. ඒවයි කියන්න පුළුවන්. හරි. බලන්න මේක උදාහරණ. The past continuous tense describes. Past continuous tense එක describe කරනවා. Past continuous tense එක විස්තර කරනවා මොනවද? An action ක්‍රියාවක්. මොන ක්‍රියාවක්ද? wish එකෙන් විස්තර කරනවා මොන ක්‍රියාවක්ද කියලා. We started පටන් ගත්තු. Before a certain time in the past. අතීතයේ එක්තරා අවස්ථාවකට පෙර. And was still in progress. තාම සිදුවීම් පැවතුණා at that time. ඒ වෙලාවෙදී. ඒ කියන්නේ මේකයි. හිතන්න I was reading a book at 2 PM yesterday again. මේ වෙලාවේදී කියවමින් සිටියා. එහෙනම් මේ වෙලාවේදී කියවමින් සිටියා නම් 1:30ට කියවන්න පටන් ගත්තා නම් 1:30 වලට කියවන්න පටන් ගත්තා නම් මේ වෙලාව පටන් ගත්ත ක්‍රියාව මේ මොහොත වෙද්දි සිදුවීම් පැවතිලා. මෙතනදී පටන් ගත්ත ක්‍රියාව 1:30 වලට ක්‍රියාව පටන් ගත්තා.
දෙක වෙද්දි සිදුවීම් පැවතිලා. ඒතර අතීතේ පටන්ගත් ක්‍රියාව කිසියම් මොහොතකදී සිදුවීම් පැවතුණා. මේ කතාව නොකිය කිව්වොත් අතීතයේ කිසියම් මොහොතකදී දෙකට සිදුවීම් පැවති ක්‍රියාව. කියන්නේ I was reading a book. මම පොතක් කියවමින් සිටියා. at 2 pm yesterday ඊයේ හවස 2ට දවල් 2ට මම පොතක් කියවමින් සිටියා. හරි. එතකොට 2 වෙද්දි පොතක් කියවමින් සිටියා. කාලෙදී සිදුවීම් පැවතිලා ඒ මොහොතේදී සිදුවීම් පැවතුණා. හැබැයි මේ කාලේ කොච්චර කාලයක් තිස්සේද කියලා ඒවා කියන්නේ නැහැ. ඒකට වෙන ටෙන්ස් එකක්. එහෙම තමයි පොතේ ක්‍රියාව. අතීතයේ එක්තරා මොහොතකදී සිදුවීම් පැවති ක්‍රියාව. ඊයේ මේලාට මොනවද කරගෙන හිටියේ? ඊයේ දෙකට මොනවද කරගෙන හිටියේ? I was reading a book. මම පොතක් කියවමින් සිටියා. හරි. එතෙන්ද කොච්චර කාලයක් තිස්සේ කියවමින් සිටියද කියලා කියන්නේ නැහැ. ඒකට වෙන ටෙන්ස් එකක් එන්නේ. ඒක තමයි ඉස්සරහට තියෙන්නේ. example උදාහරණ දීලා තියෙනවා. A lot of people ගොඩක් මිනිස්සු. A lot of කියන්නේ ගොඩක් people මිනිස්සු. A lot of people were bathing. bathing කියන්නේ නාමින් were සිටියා. A lot of people were bathing in the Manik river. ගොඩක් මිනිස්සු මැණික් ගඟේ නාමින් සිටියා. හරි නාමින් සිටියා. නාන පටන් අරන් ඉවරලා නැහැ. නාන එකේ අතරමැද අවස්ථාවක් ඉඳලා තියෙනවා. හරි. මෙතන bath කියලා මේක bath කියලා කියන සමහර අය. bath කිව්වොත් ඒක noun එකක්. bath කිව්වොත් ඒක noun එකක්. bathroom කිව්වොත් හරි. ඒක noun එකට තමයි පාවිච්චි වෙන්නේ මේක. එතෙන් room තමයි noun එක bath කියන්නේ මෙතෙන්ද adjective එකක්. ඊට මේක පොදුවේ ගත්තොත් සම්පූර්ණ එක නාම පදයක් bathroom. ඒකට bath කියන්නේ ඒකට bath කියන්නේ. bath කියන්නේ B A T H E මේක නානවා. මේක ක්‍රියාපදේ. මේක bath කියලා කියන්නේ. මේ විදිහට. මේක කියන්නේ bath. මේක bath මේක bath. ක්‍රියාපදේ නම් bath. එතකොට bathing. නාමයෙන් සිටියා. ඊළඟ උදාහරණය. A guide. guide කියන්නේ මාර්ගෝපදේශකයා. The guide කිව්වොත් නිශ්චිතයි. මාර්ගෝපදේශකයා නිශ්චිතයි. මෙතන කියන්නේ a guide කියලා. ඒ කියන්නේ මාර්ගෝපදේශකයෙක් මඟ පෙන්වන්නෙක්. was explaining. explain කියන්නේ විස්තර කරනවා. was explaining කියන්නේ explaining විස්තර කරමින් was කියන්නේ සිටියා. මාර්ගෝපදේශකයෙක් විස්තර කරමින් සිටියා මොකද්ද? The history. අතීතය. of the rock. rock කියන්නේ කන්ද. කන්දේ අතීතය විස්තර කරමින් හිටියා. කාටද? to a group of tourists. group of tourists කියන්නේ සංචාරකයන්. තව විදේශීය සංචාරකයෝ විදේශිකයෝ කණ්ඩායමකට. විදේශික කණ්ඩායමකට මඟ පෙන්වන්නේ කන්දේ ඉතිහාසය ගැන විස්තර කරමින් සිටියා. දැන් ගලේ රොක් කියන පොළ ගල කියලා ගලේ ඉතිහාසය ගැන විස්තර කරමින් සිටියා. ඊට පස්සේ a lot of devotees. devotees කියන්නේ බැතිමතුන් එහෙම නැත්නම් සදහැවතුන්. a lot of devotees. ගොඩක් සදහැවතුන් නැත්නම් බැතිමතුන් were praying. pray කියන්නේ යාඥා කරනවා. ගොඩක් බැතිමතුන් යාඥා කරමින් හිටියා කොහෙද? at නල්ලූර් කෝවිල්. නල්ලූර් කෝවිලේ. ස්ථානයෙන් කලින් හිතන at දාලා. ෆෝමේෂන් එක දීලා තියෙනවා. verb එකට හැදෙන්නේ was were එක verb එක දාලා ing දානවා. ඉස්සෙල්ලා කිව්වනේ. past continuous tense negative form. negative කරන්නේ කොහොමද? was දෙක නම් wasn't කරනවා. හරි. I was not watching TV at 3 pm. was not critical දාන wasn't කියලා තියෙනවා. I wasn't watching TV at 3 pm. මම හවස 3ට TV බලමින් සිටියේ නැහැ. මම මොනවද කරමින් හිටියේ? I was playing. මම සෙල්ලම් කරමින් සිටියා. Kamal wasn't having breakfast at 7 am. Kamal උදේ 7ට පෙරවරු 7ට උදේ ආහාරය ගනිමින් සිටියේ නැහැ. He was getting ready to go to school. Was getting ready. ලෑස්ති වෙමින් සිටියා. සූදානම් වෙමින් සිටියා. මොකටද? To go යාමට. To school පාසලට යාමට සූදානම් වෙමින් සිටියා. Get ready කියන්නේ ලෑස්ති වෙනවා සූදානම් වෙනවා. මෙතන having breakfast කියන්නේ මෙතන having breakfast කියන්නේ උදේ ආහාරය ගන්නවා. උදේ ආහාරය තියනවා නේ. මෙතන having කියන එකෙන් එන්නේ eating කියන කනවා කියන අදහස තමයි. හරි. was were එකට was were එකයි verb එකයි මැද not දානවා නෙගටිව් එකේ. not දාලා නෙගටිව් එක හදනවා. was were plus not plus verb plus ing තමයි සූත්‍රය. ඒක උදාහරණ කළාන කලින්. හරි activity 6 එකට හදලා කරන්න.
හරි බලන්න. Activity 6. Write your typical schedule. Write කියන්නේ ලියන්න. Your ඔබගේ. Typical කියන්නේ ආවේනික. Write your typical schedule. schedule ඔයාගේ ආවේනික කාලසටහන ලියන්නලු. Of your usual everyday activities. මොකේ කාලසටහනද? Your ඔබගේ usual සාමාන්‍ය everyday දෛනික හැමදාම කරන activities ක්‍රියාකාරකම්. ඔයා හැමදාම කරන ක්‍රියාකාරකම් ඔයාටම ආවේනික වෙච්ච කාලසටහන ලියන්නලු. 6:30 am. අයටින් මොකද කරන්නේ? උදාහරණ දීලා තියෙන example have breakfast. උදේ ආහාරය ගන්නවා. 7:30 am. දාන්න පුළුවන් මොකද්ද? කැමති එකක් දාන්න. go to school. හරි. මේ වගේ දාන්න. එතන කෙලින්ම ඒගොල්ලෝ දාලා තියෙන verb එක විතරයි I go to නෙමෙයි. ක්‍රියාව කරන කියලා දාලා නැහැ. I go to school කියලා නැහැ. go to school. මොකද්ද මේ හැමදාම කරන දේවල් විස්තර කරන මොන ටෙන්ස් එකෙන්ද? simple present tense. කලින් කරලා තියෙනවනේ simple present tense එක විස්තර කරන්න. simple present tense දාලා විස්තර කරන්න තියෙන්නේ. නිකම්ම verb එක දාන්න තියෙන්නේ. 2:30 pm come back home. නැවත නිවසට එනවා. හරි. ඊට පස්සේ 3:30 pm ඇවිල්ලා ගෙදර වැඩ කරනවා. do homework. හැමදාම පුරුද්දක් විදිහට කරන එක. එහෙම නැත්නම් go to tuition classes. go to class. go to class. පන්තියට යනවා. 5 pm watch TV. TV බලනවා. watch TV. read books පොත් කියවනවා. එහෙම නැත්නම් play cricket සෙල්ලම් කරනවා. play football. 6 pm worship the Lord Buddha. බුදුන් වඳිනවා. worship කියන්නේ වඳිනවා the Lord Buddha. බුදුන්. හරි. worship the Lord Buddha. බුදුන් වඳිනවා. 8 pm have dinner. රාත්‍රී ආහාරය ගන්නවා. එහෙම නැත්නම් listen to ධම්ම sermons. බණ අහනවා. නැත්නම් meditate භාවනා කරනවා. meditate. හරි. 10 pm 10ට go to bed. නිදා ගන්න යනවා. sleep කියන එක අපිට කියන්න go to bed කියලා. sleep කියන එකට වඩා හොඳයි go to bed කියලා කියනවා. sleep කියන පුළුවන් go to bed. ඒ කියන්නේ ඇඳට යනවා. කියන්නේ නිදා ගන්නවා. හරි. number 2 ඊළඟ ප්‍රශ්නේ. take turns ඒ කියන්නේ හැරෙන්නලු. and say කියන්නලු. මොකද කියන්නේ what your friend was doing මොනවද ඔයාගේ යාළුවා කරමින් සිටියේ කියලා at a certain time එක්තරා වෙලාවකදී. දීලා තියෙන උදාහරණ. සුරණි was having breakfast. සුරණි උදේ ආහාරය ගනිමින් සිටියා. was having කියන්නේ ගනිමින් සිටියා. past continuous පාවිච්චි. ඉස්සෙල්ලා present continuous. ඉස්සෙල්ලා simple present tense එක දැම්මා. දෛනික ක්‍රියාකාරකම් කාලසටහන විස්තර කරන්න. මෙතන හිතන්න මේක අතීතයේ වෙච්ච දෙයක් කියලා. එතකොට past continuous දාලා තියෙනවා. සුරණි උදේ ආහාරය ගනිමින් සිටියා උදේ 7ට. සුරණි was having breakfast at 7 am. එතකොට past continuous tense පාවිච්චි කරන්න තියෙනවා. අපි හිතමු ඒගොල්ලෝ 7 දීලා තියෙනවනේ. මෙතන තව ටයිම් ටිකක් ගමු. අපි කියමු Surani was reading books at 7:30 am. 7යි දිහට කියලා නෑ. Surani was reading books at 7:30. ඒ වගේ මොකක් හරි දෙයක් කියන්න. ගැළපෙන දෙයක් කියන්න. මොන හරි දෙයක් කරමින් හිටියා 7යි දිහට. වෙලාවක් දාලා කියන්න. Surani was reading books at 7:30 am. Surani 7යි දිහට පොතක් කියමින් සිටියා. පොත් කියමින් සිටියා. ඉතින් එයා ඉස්කෝලේ ගිහිල්ලා නැහැ කියලා ගෙදරට පොත් කියනවා. මොකක් හරි හේතුවක් නිසා පාසල් ගිහිල්ලා නැහැ එදා. ඊට පස්සේ කියන්න පුළුවන් මේවම දාන්න එපා ඔයා කලින් කියපුවම දාන්න එපා. පස්සේ කම්පෙයාර් කරන්න තියෙන එකයි. ඔයා කරන දේ ඔයා කලින් කරපු දේවල්ම දාන්න එපා. ඔයා කරන දේවල්ම දාන්න එපා. ඊට පස්සේ කියන්න පුළුවන් 2:30 2:30 අපි හිතමු Surani was having lunch. at 2:30 pm. දවල් ආහාරය ගනිමින් සිටියා. ඊට පස්සේ 3:30 Surani was watching TV බලමින් සිටියා. ඔයාලා ඉපදෙම ලියන්න එපා.
ඊට පස්සේ 5 pm අපි හිතමු වෙන එකක් කියන්න. සුරනිවස් එයාගේ ක්ලාස් 5ට. සුරනිවස් going to class. සුරනිවස් going to the class at 5 pm. It was 6 pm. Sunilas watching TV. Can you watching TV? Sunilas doing homework. Doing her homework. Yeah, I can put up. Right? Sunilas doing her homework. Again, get ready for city. It was say here homework at 6 pm height. අපි 4ට කියමු සුරනිවස් sorry 8ට සුරනිවස් having dinner. ඔයාලා listen to ධම්මසමස් කියලා ලියවන having dinner. මාරු කරලා ලියන්න. at 8 pm. ඊට පස්සේ 10ට සුරනිවස් going to bed. කියන්නේ ඔයා එක ලියුවා නම් ඔයා මෙතන වෙන එකක් දාන්න. සුරනිවස් meditating භාවනා කරමින් සිටිය. කියලා අන්තිමට දාන්න. හරි. උදේ දවල් ආහාර ගනිමින් සිටියා, ටීවී බලමින් සිටියා, පන්ති යමින් සිටියා, ගෙදර වැඩ කරමින් සිටියා, රාත්‍රී ආහාර ගනිමින් සිටියා. නිදා ගන්න යමින් සිටියා නැත්නම් භාවනා කරමින් සිටියා. හරි. then make comparisons. ඊට පස්සේ comparisons කියන්නේ සංසන්දනය කිරීම. make comparisons කියන්නේ සංසන්දනය කරන්න. සංසන්දනය කිරීම කරන්න. then කියන්නේ ඊට පස්සේ. උදාහරණ දෙන්න තියෙනවා. I was studying. මම අධ්‍යයනය කරමින් හිටියා. මම ඉගෙන ගනිමින් සිටියා. He was watching television. ඔහු TV බලමින් සිටියා. ඒ වගේ. මෙතන he කියලා තිබ්බා. මෙතන සුරණි තියෙන නිසා අපි මෙතන කැමතියක් ගන්න පුළුවන්. he හරි she හරි. කියන්න පුළුවන් I was ඔයා හදලා හිටියේ මොනවද කියලා? I was going to school. I was going to school. මම පාසල් යමින් හිටියා. ඔයා කියපු දේ ඔයා කරපු දේ බලන්න. I was going to school. ඊට පස්සේ සුරණි was reading books. I was going to school. Surani was reading books. වෙලාවක් දාන්න. I was going to school at 7:30 am. Surani was reading books at 7:30 am. ඊට පස්සේ 2:30 වලට I was coming home. හරි. මම ගෙදර ඉන්නේ හිටියා. I was coming home. Surani was මොන හරි දෙයක් දාන්න. Surani was having lunch. ඒ වගේ දාන්න. නැත්නම් he හරි she හරි දාන්න. සොරේ වෙනකොට he හරි she හරි දාන්න කියලා තියෙනවා. හරි. ඊට පස්සේ 3:30 වලට I was going to tuition classes. එහෙනම් I was doing my homework. ලියපු දේ දාන්න. ඔයා ලියපු දේ. ඊට පස්සේ යාළුවා ලියපු දේ. එතන she නේ අපි ලියුවේ. she කියලාම දාන්න ප්‍රශ්න නැහැ. She was watching TV. ඒ වගේ දාන්න. ඊට පස්සේ 5ට I was reading books. එහෙනම් I was playing cricket. She was going to classes. 8 p.m. I was having dinner. She was listening to Dhamma sermons. 10 p.m. I was going to bed. She was meditating. ඒ වගේ කියන්න පුළුවන්. හරි. ඊපස්සේ homework එකක් තියෙනවා පිටු 94 activity 8. පිටු 94 activity 8 homework එකක් විදිහට කරන්න. හරි. absent වෙච්ච මේ දුන්නේ ක්ලාස් එක නොමලිය තියෙනවා. සෙන්සර් වල තියෙනවා ක්ලාස් එක. හරි. අයිබෝන්.